නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්නතුනේ උදෑසනම දහම් කරුණකට ඇහුම්කන් දෙන්නට හැමදෙනාම සූදානම් වෙන්නේ. අද පින්නතුන්ට පහදා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ පසුගිය සති කිහිපෙදීම අපි පැහැදිලි කරගෙන ආවේ උපාසකවරයෙක් තුල තිබිය යුතු පාසක ගුණ පිළිබඳව. නාගසේන හාමුදුරුවෝ මිලිඳු රජුරවන්ට පැහැදිලි කරනවා මහරජතුමනි, තෙරුවන් සරණ ගිය උපාසකවරයෙක් ළඟ ගුණ 10ක් තියෙන්නට ඕන. ඒ ගුණ මේවයි කියලා පැහැදිලි කළා. පසුගිය සතිවල ඒන් ගුණ 9ක් පිළිබඳව අපි පැහැදිලි කරලා දුන්නා. අද අවසාන කාරණේ 10 වෙනි ගුණය පහදා දෙන්නට මේ අනුශාසනාව තුලින් බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ එහිදී දක්වනවා ඉද මහරජ උපාසකෝ අනුසුය්‍යකෝ හෝති. මහරජතුමනි, උපාසකවරයෙක් නම් එහෙම නැත්නම් තෙරුවන් සරණ ගිය සත්පුරුෂයෙක් නම් ඒතනත්තා ඊර්ෂ්‍යාව නැති කෙනෙක් වෙන්නට ඕන. අඩුම තරමින් ඊර්ෂ්‍යාව අඩු කරගන්නා කෙනෙක්වත් වෙන්නට ඕන. ඊර්ෂ්‍යාව සම්පූර්ණයෙන් බැහැර කිරීම සඳහා අපි ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම තුළ පවතින ස්වභාවයෙන් ටිකෙන් ටික හරි ඊර්ෂ්‍යාව අඩු කරන්නට ඒතනත්තා උත්සාහවත් විය යුතුයි කියලා උන්වහන්සේ එහිදී පැහැදිලි කරනවා. එතකොට මොකක්ද ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ? ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ පින්තුනි, පර සම්පත්තිය අනුන්ගේ සම්පත නොයිවසන ස්වභාවය. Tamanට දරන්නට අමාරුයි, ඔරොත්තු දෙන්නේ නැහැ. 아무තු අපහසුයක් මනසට දැනෙනවා අනුන්ගේ සම්පත් දකිනකොට. ඒ අනුන්ගේ සම්පත් කියලා කිව්වහම කෙනෙකුට හැඟෙන්නට පුළුවන් භෞතික සම්පත් පිළිබඳව පමණක්. නමුත් ඒ විතරක් නෙමෙයි, භෞතික හෝ අධ්‍යාත්මික හෝ කවර හෝ සම්පත්තිය අන්නයි සතුව පවතිනවා නම් ඒ පිළිබඳව රොස්සන් නැති ගතියක් මනසේ ඇතිවීම තමයි ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපට ලෝකයේ ප්‍රකටවම පෙනෙන දේ තමයි ඒ භෞතික සම්පත් පිළිබඳව මිනිසුන්ගේ సంతානයේ හටගන්නා ඊර්ෂ්‍යාව. ඒ කියන්නේ අනෙක් මිනිස්යාගේක් දොරක් හදනවා නම්, යාන වාහනයක් ගන්නවා නම්, ඒ වගේම ඒ තනත්තා යම්කිසි වත් පොහසත්කම් ඇතුව, මිල මුදල් ඇතුව, හොඳ ව්‍යාපාර යාන වාහන ඇතුව ජීවත් වෙනවා නම් ඒ පිළිබඳව හිතනකොට, කල්පනා කරනකොට, දකිනකොට මනසට 아무තු අමාරුවක් දැනෙනවා. ඒ මනසට දැනෙන වේදනාව, අපහසුව, නොසන්සුන් බව, නොරොස්සන බව තමයි ඊර්ෂ්‍යාවයි කියලා මෙතන හඳුන්වන්නේ. එතකොට ඊර්ෂ්‍යා පරවශ වන පුද්ගලයා හැමතිස්සෙම වගේ අන් අය නසන්නට, අන් අය විනාශ කරන්නට, අනේකාට අයහපත කරන්නට, අනේකා සතු දේ වනසන්නට, අවම කරන්නට උත්සාහවත් වෙනවා. එතකොට මේක මේ මිනිස් సంతානෙහි පහළ වෙන ඊටාම දුර්වලම, එහෙම නැත්නම් ඊටාම භයානකම ක්ලේශ ධර්මයක් කියලා කියන්නට පුළුවන්. අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ සිහිපත් කරනවා අවශේෂ පව්කම් කරන මිනිසුන්ට ඒවෙන් යම්කිසි ප්‍රතිලාභයක්වත් ලැබෙනවා අඩු තරමින්. ඒ කියන්නේ සත්තු මරණ මිනිහට ඒ සත්තු මරලා මස් ටිකවත් හම්බ වෙනවා. හොරකම් කරන මනුස්සයට හොරකම් කරපු භාණ්ඩයවත් ලැබෙනවා. කාමෙහි වර්ධවා හැසිරෙන මනුස්සයට ඒ වෙලාවට తాවකාලික තෘප්තියක් හරි ලැබෙනවා. බොරුවක් කියන මනුස්සයා ඒ බොරුව කියලා මොනවා හරි අත්පත් කරගන්නට උත්සාහ කරනවා. මෙහෙම අවශේෂ පව්කම් කරන මිනිස්සුන්ට පස්සේ ඒකේ දුක් විපාක ලැබුණා වුණත් తాවකාලිකව හරි යම්කිසි ප්‍රතිලාභයක් වගේ පෙනෙන දෙයක් හරි ලැබෙනවා. නමුත් මේ ඊර්ෂ්‍යා කරන මිනිස්සුන්ට එහෙම කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. එහෙම ප්‍රතිලාභයක් ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් අතින් සල්ලි වියදම් කරගෙන, Tamanගේ සම්පත් වැය කරගෙන, Tamanගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරගෙන මිනිස්සු අනුන්ට වින කරන්නට, අනුන්ට පීඩා කරන්නට, අනුන් සතු සම්පත් විනාශ කරන්නට, අනුන්ට ලැබෙන දේ වළක්වන්නට ඊර්ෂ්‍යා සහගතව කටයුතු කරනවා. හැබැයි Tamante එකකින් ලැබෙන අබමල් රේණුවක තරම්වත් දෙයක් නැහැ.
මානසික දාහය මානසික කිලුට විතරයි. නමුත් ඒ මානසිකව ඇතිවෙන රොස්සන් නැති ගතිය නිසා ඒකෙන් කම්පිත වූ මනසක් ඇති පුද්ගලයා අනුන්ගේ විනාශය සඳහා ඕනෑම දෙයක් කරන්නට ඉදිරිපත් වෙනවා. ඒ නිසා හේරුකානේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා ඒ අනෙක් පව්කම් කරන එකට යම්කිසි හේතුවක්වත් තියනවා කියලා අපිට මතු පිටින් හිතන්න පුළුවන්. මොකද අර විදිහෙන් යම්කිසි ප්‍රතිලාභයක්වත් භෞතික වශයෙන් දකින නිසා. හැබැයි මේ ඊර්ෂ්‍යා කරන මනුස්සයා ඒ බඳු ප්‍රතිලාභයක්වත් නොදැක ඒ බඳු తాවකාලික දෙයක්වත් Tamanට අත්පත් නොවි තමන්ගේ අතේ තියෙන දේත් වියදම් කරගෙන මෙහෙම කරන්නේ කුමක් නිසාද කියලා හිතන්නටවත් දුෂ්කරයි. අන්න ඒ තරම් ලාමකම ක්ලේශ ධර්මයක් තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. පර සම්පත් නොයිවසන ස්වභාවයයි කියලා කියන්නේ. ඉතින් මේ ක්ලේශ ධර්මයට යම්කිසි කෙනෙක් වසඟ වුණොත් ඒක භෞතික සම්පත් පිළිබඳව පමණක් නෙවෙයි පින්නතුනි, විවිධ කාරණා පිළිබඳව ඉස්මතු වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට යම්කිසි කෙනෙකුගේ සිල්වත් බව පිළිබඳව, යම්කිසි කෙනෙකුගේ ගුණවත් බව පිළිබඳව, යම්කිසි කෙනෙකුගේ ප්‍රතිපදාව පිළිබඳව, යම්කිසි කෙනෙකුගේ කීර්තිය ප්‍රසාදය පිළිබඳව අනෙකාට ඊර්ෂ්‍යාව මතුවෙන්නට පුළුවන්. හැබැයි මේවා මතුවෙන්නේ ගොඩක් වෙලාවට Tamanට සමග සංසන්දනය කරන්නට පුළුවන් පුද්ගලයොත් එක්කලා තමයි හුඟක් වෙලාවට ඊර්ෂ්‍යාව මතුවලා එන්නේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයත් එක්කලා කොහොමවත් සැසඳෙන්නේ නැති පුද්ගලයින්ට මොන සම්පත් ලැබුණත් 아무තු ඊර්ෂ්‍යාවක් මතුවෙන්නේ නැහැ පින්නතුනේ. දැන් උදාහරණයක් හැටියට රජ කෙනෙකුට ලැබෙන සම්පත් පිළිබඳව යාචකයෙකුට තරම් ඊර්ෂ්‍යාව මතුවෙනවා අඩුයි. ඒ කුමක් නිසාද? ඒ රජුරුව සහ යාචකයා කියන මේ දෙදෙනා උගා පරතරයක් ඇති පරාසයක තමයි ජීවත් වෙන්නේ. එනිසා යාචකයාට අර රජ්ජුරුවත් එක්කලා සංසන්දනය කර ඊර්ෂ්‍යාව ඇති කරගන්නට තරම් අවකාශයක් පසුබිමක් මනසේ ගොඩ නැගෙන්නේ නැහැ. හැමතිස්සෙම මිනිස්සුන්ට ඊර්ෂ්‍යාව කියන එක මතුවෙන්නේ තමන්ට අල්ලන්නට පුළුවන්, තමන්ට අතපොවන්නට පුළුවන්, තමන්ට අසු වෙන මානෙ තියෙන දේවල් සහ පුද්ගලයොත් එක්කලා තමයි මිනිසුන්ගේ මනසේ මේ ඊර්ෂ්‍යාව කියන එක නිර්මාණය වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් ගිහියෙකුට ගිහියෙක් පිළිබඳව ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. හැබැයි ගිහියාට පැවිද්දා පිළිබඳව ඊර්ෂ්‍යාව අඩු වෙන්නට පුළුවන්. පැවිද්දාට ගිහියා පිළිබඳව ඊර්ෂ්‍යාව අඩු වෙන්න පුළුවන්. පැවිද්දාට පැවිද්දා පිළිබඳව ඊර්ෂ්‍යාව මතු වෙන්නට පුළුවන්. දැන් පැවිද්දෙකුට ගිහියෙක් දියුණු වෙනවා, ගිහියෙක් ගොඩනැගිලි හදනවා, ගිහියෙක් යාන වාහන ගන්නවා, එතකොට ගිහියෙක් සමාජය තුල කීර්ති ප්‍රසාද ලබනවා කියන එකට පැවිද්දෝ තරම් විරසක වෙන බවක් පේන්නේ නැහැ. පැවිද්දාට ඒකට කලබල වෙන බවක් පේන්නේ නැහැ. ඒක ගොඩක් හොඳයිනේ, බෞද්ධයෝනේ, මිනිස්සුයෝනේ, හොඳට දියුණු වෙන්නට ඕනේ කියලා එහෙම කල්පනා කරනවා. හැබැයි එහෙම කියන පැවිද්දෙක් ඒ කියන්නේ Taman සමග එකට ගුණදහම් කරන පැවිද්දෙක් ටිකක් හොඳට සුව පහසුව ඉන්නවා කියලා දැක්කොත්, ඒ පැවිද්දාට තව කෙනෙක් යාන වාහනයක් පූජා කරලා තියනවා කියලා දැක්කොත්, ඒ පැවිද්දාට වැඩිපුර දේවල් ලාභ සත්කාර ලැබෙනවා කියලා දැක්කොත්, අර ගිහියා කෝටි ගණන් හරි හම්බ කළාට ඒ පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඇති නොවන පැවිද්දාට අර Taman සමග එකට ඉන්න තවත් පැවිද්දෙකුට පොඩි ප්‍රතිලාභයක් ලැබුණත් ඒ පිළිබඳව ඊර්ෂ්‍යාවක් මතුවෙන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? පැවිද්දා ගිහියා සමග දේවල් සංසන්දනය කරන ස්වභාවය අඩුයි. ගිහියාගේ ජීවිතේ වෙනම ජීවිතයක්, පැවිද්දාගේ ජීවිතේ වෙනම ජීවිතයක්. ඒ නිසා පැවිද්දා බොහෝ වෙලාවට ගිහියොත් එක්ක තමන්ගේ ජීවිතේ සංසන්දනය කරනවා අඩුයි. එහෙම නැහැයි කියනවා නෙමෙයි. සමහර පැවිද්දෝ ගිහියොත් එක්කලාම තමන්ගේ ජීවිතේ සසඳන අයත් ඉන්නවා. ඉතින් එහෙම අය පිළිබඳව කතා කරන්නටම දෙයක් නැහැ. ඒ අය සිවුර දරාගෙන හිටියට මනසින් ගිහි ජීවිත ගත කරන්නේ. චීවරේ දරාගෙන ඉන්නෝ ගිහි ආකල්ප ඇතුව, ගිහි සිතුම් පැතුම් ඇතුව, ගිහියොත් එක්කම සංසන්දනය කරමින් ගිහියන්ගේම ලෝකය පිළිබඳව නොඑක් සිහින මවමින් ඒ අය ජීවත් වෙනවා නම් ඒ බඳු පැවිද්දා හැබැයි පැවිදි ආකල්ප ඇති යහපත් පැවිද්දෙක් කියලා හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට ඒ බඳු අය පිළිබඳව අපිට මෙතනදී කතා කරන්නටම දෙයක් නැහැ. දැන් අපි මේ සිහිපත් කළේ යම්කිසි පැවිද්දෙක් සිල්වත්ව ගුණවත්ව ජීවත් වෙන්න පුළුවන්.
ඇත්තටම අවංකව ගුණධම් පුරනවා වෙන්නට පුළුවන්. අවංකවම සීලාදී ප්‍රතිපත්තිවල යෙදලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම පැවිද්දාට ගිහියා පිළිබඳව තරම් ගැටලු මතුවෙන්නේ නැහැ. තරම් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. හැබැයි තමන් සමග එකට ගුණධම් වඩන පැවිද්දෙක් දැනුගත්කමින් පොඩ්ඩක් වැඩි වෙනකොට, තමන්ගේ ගෝලබාලයෙක් දැනුගත්කම් වලින් වැඩි වෙනකොට, තමන් සමග එකට ජීවත් වෙන පැවිද්දෙකුට වැඩිපුර පරිස්කාර ලාභ සත්කාර ලැබෙනකොට ඔන්න අර කවදාවත් ඊර්ෂ්‍යාව මතු නොවිච්ච පැවිද්දා තුල කොච්චර සිල් රැක්කත් කොච්චර ගුණවත් ජීවත් වුණත් සියුම් නොරොස්නා ගතියක් මතු වෙන්නට ඉඩ කඩ තියෙනවා. මේවා පැහැදිලි කරන්නේ පින්නතුනේ ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු ධර්මතා නිසායි. ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ කෙලෙස් ධර්මවලට. ඒ නිසා ඕනෑම කෙනෙකුගේ මනසේ ඒ බඳු මනෝභාවයන් පහළ වෙන්නට පුළුවන්. ඊළඟට ගිහියෙක් ගත්තන් පස්සේ ගිහියා හැමතිස්සෙම ඊර්ෂ්‍යාව මතු කරගන්නේ තමන් එකට ජීවත් වෙන අය පිළිබඳව. තමන් නොදන්නා පුද්ගලයෙක් කොයිතරම් භෞතික සම්පත් වලින් වැඩුණත් ඒ මනුස්සයාට එච්චර අමාරුවක් මතුවෙන්නේ නැහැ. අපි හිතමු මේ ලංකාවේ ඉන්න කෙනෙක් ඇමරිකාවේ ජනාධිපති මේ විදිහට සැප විඳිනවා කියලා කිව්වට ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සෙකුට ඒ පිළිබඳව 아무තු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ ඉන්න යම්කිසි ප්‍රභූවරයෙක් එහෙම සැප විඳිනවා කියලා දැනගත්තොත් ලංකාවේ ඉන්න මනුස්සයාට පොඩි අමාරුවක් දැනෙන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? අර ඇමරිකාවේ ඉන්න පුද්ගලයාත් එක්කලා Tamanට සසඳන්නට තරම් සාධක නැහැ. නමුත් මේ Tamanගේ රටේ ඉන්න පුද්ගලයාත් එක්කලා සංසන්දනය කරන්නට සාධක තියෙනවා. ඒ වගේම ඊටත් වඩා මේ ප්‍රශ්නේ බරපතල වෙනවා. Taman එකට ජීවත් වෙන, Taman එක පන්ති ඉගෙන ගත්තු, ඒ වගේම තමන් එක ගමේ හැදුණු වැඩුණු එකට සෙල්ලම් කරපු තමන්ගේ මිත්‍රයෙකුට ඒ වගේ හරියනකොට අන්නේ පුද්ගලයා තුළ අරීටත් වඩා ඊර්ෂ්‍යාවක් මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? හැමතිස්සෙම ඊර්ෂ්‍යාව කියන එක මතුවෙන්නේ තමන් ඇසුරු කරන, තමන් අපේක්ෂා කරන, තමන්ට අතපවන්නට පුළුවන් ක්ෂේත්‍රය තුලයි පින්නතුනේ. ඊළඟට අපි හිතමු කලාව පිළිබඳව උනන්දු වෙන කෙනෙක් කියලා. කලාව පිළිබඳව උනන්දු වෙන කෙනාට යම්කිසි පුද්ගලයෙක් ධනයෙන් පෝසත් වෙනවා දැක්කා කියලා ඊර්ෂ්‍යාව මතු නොවෙන්නට පුළුවන්. හැබැයි කලා හැකියාවන් පිළිබඳව උනන්දු වෙන පුද්ගලයාට ඒ පුද්ගලයා මට නම් කොහොමවත් මිල මුදල් ඕනෙත් නැහැ, සල්ලි ඕනෙත් නැහැ, මට නම් මිල මුදල් ගැන කිසිම අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැහැ, මට අවශ්‍ය වෙන්නේ හොඳ නිර්මාණයක් කරන්නටයි කියන ඊටාම සද්භාවයෙන් කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒ මිල මුදල් යාන වාහන ගැන ඊර්ෂ්‍යාව ඇතිවන ඒ පුද්ගලයාට තවත් පුද්ගලයෙක් කලාත්මක හැකියාවන්ගෙන් නිපුණතාවයන්ගෙන් වැඩෙනවා කියලා දැක්කොත් ඒ පුද්ගලයා පිළිබඳව ඊර්ෂ්‍යාව මතුවෙන්නට පුළුවන්. ඊළඟට උගත්කම් පිළිබඳව සැලකිලිමත් වෙන පුද්ගලයා භෞතික සම්පත් ගැන තරම් උනන්දු නොවෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාට තවත් කෙනෙක් ඒ මට්ටමින් ඉගෙන ගන්නවා, තමන්ගේ සීමාව පරයා යනවා කියලා දකිනකොට ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යාව මතුවෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ඊර්ෂ්‍යාව නැමැති පාප ධර්මය බොහෝ කොටම මතුවෙන්නේ මේ කියන අවස්ථා වෙනස් වෙලා විනත්මාකාරයෙන් ඊර්ෂ්‍යාව ඇති වෙන අවස්ථා තිබිය හැකියි. නමුත් වැඩි වශයෙන්ම බහුලවම මේ ක්‍රමයට තමයි මිනිස් සිත් සතන් වල ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. දැන් ගිහියා සමග සංසන්දනය කරනවා වගේම ඇතම් ගිහියෝ ඉන්නවා පැවිද්දෝ පිළිබඳව ඊර්ෂ්‍යා කරන අය. හාමුදුරන්ට මොකද ඉතින් වෙහෙස මහන්සි වෙනවද? නිකන් ලැබෙනේවනේ, හැම දෙයක්ම ළඟට ලැබෙනවනේ. අපි මේ උදේ ඉඳන් රැ වෙනකම් වෙහෙසිලා මෙච්චර හම්බ කරනවා, මේ හාමුදුරුවෝ නිකන් ඉඳලා අපටත් වැඩිය හම්බ කරනවා කියලා අන්න එහෙම සංසන්දනය කරලා ඊර්ෂ්‍යා සහගත වෙන ගිහියොත් නැතුවා නෙමෙයි. ඉතින් මේ විදිහට ගිහියා පැවිද්දා පිළිබඳව, පැවිද්දා ගිහියා පිළිබඳව, ඊළඟට තමන් කටයුතු කරන ක්ෂේත්‍රයෙන් පරිබාහිර ක්ෂේත්‍රයක් පිළිබඳව ඊර්ෂ්‍යාව ඇති වෙන විෂම මනෝභාවයන් ඇති පුද්ගලයෝ සමාජය තුල ඉන්නට පුළුවන්. නමුත් වැඩිපුරම අර තමන්ගේ ක්ෂේත්‍රය තුල තමන් තෘප්තිමත්ව සෑහීමටපත් වෙලා ජීවත් වුණා වුණත්, සිල්වත්ව ගුණවත්ව කටයුතු කළා වුණත්, ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු ඕනම කෙනෙක් තුල, ඕනම ක්ෂේත්‍රයක් තුල ජීවත් වෙන කෙනෙක් තුල මේ ඊර්ෂ්‍යාව මතුවෙන්නට පුළුවන්. තමන්ට අදාළ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙන අය සම්බන්ධව. දැන් ඒ නිසා තමයි සමහර වෙලාවට දැන් මිනිස්සු කියන්නේ අපොයි මේ අන්‍යාගමිකව මෙච්චර සමගි සම්පන්නව ජීවත් වෙනවා, මේ බෞද්ධයෝ නෙමේ කා කොටා ගන්න.
එහෙම කියලා අපිට පේන්නේ මොකක් නිසාද? ඒ අන්‍යාගමිකයා පිළිබඳව බෞද්ධයට තරම් ප්‍රශ්නයක් නැහැ, ඊර්ෂ්‍යාවක් මතුවෙන්නේ නැහැ. බෞද්ධයට ඊර්ෂ්‍යාවක් මතුවෙනවා නම් මතුවෙන්නේ බෞද්ධයා පිළිබඳවයි. ඊළඟට සිංහලයෝ ගැන කතා කරනකොට මිනිස්සු කියනවා අපෝයි අනිත් මිනිස්සු නම් අපූර්වට ජීවත් වෙනවා, මේ සිංහලයෝනේ මේ තරම් මේ කා කොටා ගන්න. එහෙම කියලා කියනවා. ඒක සිංහලයින්ට විතරක් පොදු කාරණයක් නෙවෙයි පින්නතුනේ. සිංහලයාට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ සිංහලයා පිළිබඳවම. අන්‍ය ජාතීන් පිළිබඳව, අන්‍ය ආගම් පිළිබඳව ටිකක් ඇතුළට ඉදිකම් කරලා බැලුවොත් ඒවත් ඔය ස්වභාවයම තමයි. එතකොට ඒ ජාතීන් පිළිබඳව අපි තරම් ඇඟිලි ගහලා බලන්නේ නැති නිසා අපට පේනවා මේ අපේ අයම තමයි මේ කා කොටා ගන්න, අපේ අයටම තමයි මේ අමාරුව තියෙන්නේ කියලා අපට හිතෙනවා. ඒ හිතෙන්නේ මොකද? ඒක තමයි අපට පේන්නේ. ඒක තමයි අපට දැනෙන්නේ. අන්‍ය ජාතිකයන් කරන්නේ මොනවද කියලා අපට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අන්‍ය ආගමිකයන් කරන්නේ මොකද්ද කියලා අපට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ටිකක් ඇතුළට කිඳා බහලා බැලුවොත් ජාතිය මොකක් වුණත්, ආගම මොකක් වුණත් හැම ප්‍රතඥ සත්වයක් තුළම මෙබඳු දුර්වල මනෝභාවයන් ක්‍රියාත්මක වෙනවා. ඒවා ප්‍රඥාවෙන් තේරුම් ගත්තොත් අවම කරගන්නට පුළුවන්. ඒ වගේම සමහර කෙනෙකුට ඇබ්බැහියක් වශයෙන්ම ඒවා තරම් ප්‍රකට නොවෙන්නටත් පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් නුවණින් තේරුම් අරගෙන ඒ දුර්වල මානසිකත්වයන් බැහැර කරගන්නවා නම් තමයි ඒ තනත්තාට ඊර්ෂ්‍යාව අඩු කෙනෙක් හැටියට මුදිතා ගුණයෙන් යුක්තව වැඩෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එදා නාගසේන හාමුදුරුවෝ මිලිඳු රජුරවන්ට පැහැදිලි කරන්නේ මහරජතුමනි, තෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඒ තනත්තා ඊර්ෂ්‍යාව අඩු කෙනෙක් වෙන්නට ඕනේ. ඒ නිසා අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමිකයන් පිළිබඳව කල්පනා කිරීම පැත්තකින් තිබ්බත් අපි ගැන කල්පනා කරන්නට ඕනේ. අපි බෞද්ධයෝ නිසා, අපි තෙරුවන් සරණ ගිය අය නිසා අපි තරමක් ඊර්ෂ්‍යාව අවම කරගෙන ජීවත් වෙන්නේ කොහොමද? අවම කරගන්නවා කිව්වට කොතෙක් සිල්වත්ව, ගුණවත්ව, නිහතමානීව ක්‍රියාත්මක වෙන්නට ගියත් තමන් නොසිතන අවස්ථාවල මේවා මතුවලා එන්නට පුළුවන්. බොහෝ කොට තමන්ගේ தത്വයට අනේකා නැගී සිටිනවා කියලා දකිද්දී ඊර්ෂ්‍යාව ඇති වෙන්නට පුළුවන්. තමන් අභිභවා ඉදිරියට යනවා කියලා දැනෙද්දී ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. හැබැයි තමන් අභිභවාගෙනම ගිහිල්ලා තමන්ට අල්ලන්නට බැරි සීමාවට ගියන් පස්සේ ඒ බඳු මිනිස්සු ගැන ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නෑ. දැන් ගම්වල එහෙම ඉන්නවා යන්තම් යමක් වෙළඳාම් කරගෙන, යන්තම් ගොවිතැන් බතක් කරගෙන, යන්තම් පොඩි ව්‍යාපාරයක් කරගෙන එහෙම කටයුතු කරනකොට තවත් කෙනෙක් එහෙම දියුණු වෙන්නට හදනවා දකින්නකොට ඔන්න නොයෙකුත් කෙනෙහිලිකම් කරනවා. සමහර ගම්වල කොඩි වින කරනවා, හුනියම් කරනවා, ගම්පාලු කරනවා, ඒ වගේ දේවල් වලට පවා යොමු වෙනවා. ඒ වගේම අනේකා සමග කොටවනවා, බිඳවනවා, ඒ තනත්තාට සමාජයේ ඉඩ තියන්න නැතුව සම්පූර්ණ ආවරණය කරන්න හදනවා. ඒ ක්ෂේත්‍රයට අනේකාට ඇතුල් වෙන්නට තියෙන මං අහුරනවා. ඒ මොකවත් නිසා නෙමේ, අනේකා තමන්ගේ தත්ත්වයට එයි. එහෙම වුණොත් අපට තියෙන තැන නැති වෙයි. එහෙම වුණොත් මට තියෙන ප්‍රතිලාභ ටික අඩු වෙලා යයි, දෙකට බෙදිලා යයි කියන මෙහෙම හඟිනකොට ඒ අය සැනකින් අර தත්ත්වය වෙනස් කරලා අහුරලා දාන්නට උත්සාහවත් වෙනවා. මේ ඊර්ෂ්‍යාවේ ස්වභාවය. ඊළඟට අපිට පෙනුනොත් එහෙම අනෙකාත්තේ ව්‍යාපාරය වැඩි දියුණු කරගෙන අපටත් වඩා ඉහළට ගිහිල්ලා අපට අල්ලන්නට බැරි සීමාවටම ගියාට පස්සේ ඊට පස්සේ ඉතින් ආයෙ කෙනෙහිලිකම් කරන්න යන්නේ. එතකොට දන්නවා දැන් ඉතින් හැප්පිලා දිනන්නට බැහැයි කියලා. එතකොට තේරුම් ගන්නවා දැන් ඉතින් එහෙම කෙනෙහිලිකම් කරයි කියලා, කකුලෙන් ඇද්දයි කියලා දැන් නවත්තන්නට බෑ. දැන් යා යුතු උපරිමයට බොහෝ දුර ගිහිල්ලා ඒ නිසා දැන් හැප්පිලා තේරුමක් නැහැ කියලා ඒ මිනිස්සු අතපය හකුලා ගන්නට උත්සාහ කරනවා. හැබැයි ඊර්ෂ්‍යාව නැති වෙලා නෙමෙයි, ඒ පුද්ගලයා සම්බන්ධ කරගෙන ඊර්ෂ්‍යාව මතුවෙන්නට තියෙන ඉඩකඩ සාධක එතන අඩු වෙලා ගිහිල්ලා නිසා, වෙනස් වෙලා ගිහිල්ලා නිසා ඒ බඳු පුද්ගලයන් සම්බන්ධව ඊර්ෂ්‍යාව මතු නොවි ඊට පස්සේ අල්ල ගන්නවා ආපහු තව කෙනෙක් නැගිටිනවා නම් අන්න ඒ පුද්ගලයාව සම්බන්ධ කරගෙන ඊළඟට ඊර්ෂ්‍යාව මතු වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ විදිහට පින්නතුනේ හැම කෙනෙක් තුළම තම තමන්ට අදාළ ක්ෂේත්‍රය තුළ, ඒක ධර්මයේ හරි එහෙම නැත්නම් දැනුගත්කම හරි
එහෙම නැත්නම් කලා හැකියාවන් හරි නිර්මාණශීලීත්වයේ හරි මේ මොනවා ගත්තත් මේ මොන ක්ෂේත්‍රයකට ටිකක් එබිකම් කරලා බැලුවා වුණත් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයට ටිකක් අතපොල බැලුවා වුණත් එතන බැලුවයින් පස්සේ එකිනෙකා යට කරගෙන පාගාගෙන නැගිටින්නට හදන ස්වභාවයක් එතනත් ප්‍රකට වෙනවා. එතකොට මේකද උගත්කම කියලා හිතනවා ටිකක් ගැඹුරින් බැලුවයින් පස්සේ. ඊළඟට කලා ක්ෂේත්‍රය ගැන බැලුවයින් පස්සේ එක්කෙනෙකුට එක්කෙනෙක් නැතුව පාගාගෙන බෙලිමිරිකාගෙන බෙලි කපාගෙන ඉහළට යන්න හදන දඟලන ස්වභාවයක් පවතිනවා. ඒතකොට ඇයි මෙහෙම කරන්නේ? මේකද නිර්මාණශීලීත්වය, මේකද කලාත්මක බව, මේකද රසවින්දනය කියලා හිතෙනවා ඒ මිනිසුන් කරන කියන දිහා බැලුවෙන් පස්සේ. ඇයි එහෙම වෙන්නේ? අර තමන්ගේ ක්ෂේත්‍රය තුල තව කෙනෙක් නැගී සිටින කොටයි ඒ ඊර්ෂ්‍යාව මතුවෙන්නේ. ඊළඟට ಗುಣධම් වඩන පැත්ත අරගෙන බැලුවයින් පස්සේ එතකොට ಗುಣධම් වැඩිම කියලා කියන එකේදී විශේෂයෙන් මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනනේ. අනිත් කවුරු සැලකිලිමත් නොවුනොත් නමුත් අද සමාජය තුල වැඩි හරියක් මේ ಗುಣධම් වැඩිම, බණ භාවනා කිරීම, ධර්ම දේශනා කිරීම, නිවන් දැකීම සඳහා ಗುಣ වැඩිම, ඒ වගේම පින්කම් කිරීම, පන්සල් හැදීම මෙබඳු දේවල් පිළිබඳවත් ඊර්ෂ්‍යාව මතුවෙමින් පවතිනවා. තව කෙනෙක් එක පින්කමක් කළොත් ඊට වඩා ලොකු පින්කමක් කරලා තමන් බැවලෙන්නට, අනේකා යට කරන්නට. ඒතර අනේකා ඒ වගේ පින්කමක් කරනවා නම් ඊට වඩා වැඩි පින්කමක් තමන් කරන්නට. මෙන්න මේ විදිහට කෙනෙක් එක විදිහක පන්සලක් හැදුවොත්, එක විදිහක බුද්ධ මන්දිරයක් හැදුවොත් ඒ සියල්ල අභිභවන්නට තමන් එකක් හදන්නට. මෙන්න මේ විදිහට පින්නතුනි මේ දහම පදනම් කරගෙන පවා මේ ඊර්ෂ්‍යාව නැමැති ධර්මතාවය ඊතා බරපතල විදිහට ගිහි පැවිදි බොහෝ දෙනාගේ සිත් සතන් තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ නිසා මේවා අදක ඊයේක පමණක් නෙවෙයි කවදත් ලෝකේ පවතින ධර්මතාවයන්. නමුත් වර්තමාන යුගයේ වන විට මේ ස්වභාවයන් වඩාත් උත්සන්න වෙන තත්ත්වයක් සමාජය තුළ පෙනෙන්නට තියෙනවා පින්නතුනි. ඒ නිසා මේ කරුණු පහදා දෙන්නේ තම තමන් නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන තමන් දිහාට හැරෙන්නටයි. අනුන්ට ඇඟිල්ල දික් කරන්නට, අනුන්ට චෝදනා කරන්නට නෙමෙයි. අපි දිහා බලන්නට ඕන, තමන් දිහා බලන්න ඕන. මම මෙසේ ක්‍රියාත්මක වෙන්නේ මොන පදනමකද? මම මේ ප්‍රකාශනය කරන්නේ මොන පදනමකද? මම මේ ක්‍රියා කරන්නේ මොන පදනමකද? නැවත නැවත තමන් දිහා හැරිලා බලන්නට ඕන පින්නතුනේ. එහෙම හැරිලා බැලුවොත් තමයි තමන්ගේ දුර්වලකම් හඳුනාගෙන ඒවා යටපත් කරගෙන නැගී සිටින්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ ධර්මතාවය තමයි පින්නතුනේ මුදිතාවයි කියලා කියන්නේ. මුදිතා ගුණය කියලා කියන්නේ අනුන් සතු සම්පත ඉවසන්නට පුළුවන් ගතිය. අනුන් සතු සම්පත පිළිබඳව සතුටු වෙන්නට, තෘප්තිමත් වෙන්නට, සැනසෙන්නට පුළුවන් සෞම්‍ය මානසිකත්වය හඳුන්වනවා මුදිතා ගුණයයි කියලා. දැන් ඒකත් අර භෞතික සම්පත් ගැන විතරක් නෙවෙයි පින්නොත්. අන් අයත් ගුණධම් වලින් වැඩෙනවා. Taman පමණක් නෙමෙයි අනිත් අයත් ගුණධම් වඩන්නට යොමු වෙනවා කියලා දකිනකොට අපට සතුටක් ඇති වෙනවා නම් ගුණ වඩන කෙනෙක් පිළිබඳව තවත් ගුණධම් වඩන කෙනෙක් පිළිබඳව සතුටක් ඇති වෙනවා නම් බණ කියන කෙනෙකුට තවත් හොඳට බණ කියන කෙනෙක් පිළිබඳව සතුටක් ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒ වගේම භාවනා කරන කෙනෙකුට තවත් භාවනා කරන කෙනෙක් පිළිබඳව සතුටක් ප්‍රසාදයක් ඇති වෙනවා නම් භෞතික සම්පත් රාශි කරන කෙනෙකුට තවත් ඒ වගේ භෞතික සම්පත් වලින් දියුණු වෙන කෙනෙක් පිළිබඳව සතුටක් ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒ වගේම කලාත්මක හැකියාවන්ගෙන් නිර්මාණශීලීත්වයෙන් නිපුණ කෙනෙකුට තවත් අය නිර්මාණශීලීත්වයෙන් වැඩෙනවා කියලා පෙනෙනකොට සතුටක් ඇති වෙනවා නම් ඒ වගේම තවන් පින්කම් කරද්දී අනිත් අයත් පින්කම් කරනවා කියලා දකිනකොට සතුටක් ඇති වෙනවා නම් අන්න ඒ ගුණය හඳුන්වනවා පින්නතුනි මුදිතාවයි කියලා. ඉතින් මේ தત્ත්වයේ පුද්ගල సంతානය තුල ගොඩනගා ගන්නවා කියන එක තරම් පහසු නෑ පින්නතුනි. ලෙහෙසි නෑ. ඒ නිසා මේ මුදිතා ගුණය සත්පුරුෂ බෞද්ධයෙක් තුල තෙරුවන් සරණ ගිය උපාසකයෙක් තුල තිබිය යුතු වටිනා ලක්ෂණය. ඒ නිසා නාගසේන හාමුදුරුවෝ පැහැදිලි කරනවා මහරජතුමනි තෙරුවන් සරණ ගිය උපාසකතුමා ඊර්ෂ්‍යාව නැති කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව අඩු කරගන්නා කෙනෙක් බවට පත් වෙනවා. ඊර්ෂ්‍යාව අඩු වෙන්න ඒ තනත්තා තුළ මුදිතා ගුණය වැඩෙන්නට ඕන. මුදිතාවෙන් ඒ තනත්තා ටිකින් ටික දියුණුවටපත් වෙන්නට ඕන. එහෙම වෙනකොට පරසම්පත් ඉවසන ස්වභාවය ඇති වෙනකොට Tamanගේ මනසට මහත් වූ සැහැල්ලුවක් දැනෙන්නට පටන් ගන්නවා.
ඒ මුදිතාව නැති පුද්ගලයා ඊර්ෂ්‍යාවෙන් හැමතිස්සෙම දැවෙනවා. හැමතිස්සෙම පීඩා විඳිනවා. අනිත් අයගේ නොයෙකුත් දේවල් දැක දැක Taman හූල්ලමින් දිවා රාත්‍රියේ එතනත්තා වෙහෙසටපත් වෙනවා. දිවා රාත්‍රියේ එතනත්තා වේදනාවටපත් වෙනවා. මේ පාප ධර්මයේ මේ අසත් ධර්මයේ මොනතරම් බරපතලද කියනවා නම් මේ ජීවිතයේ Taman පරිහානියටපත් වෙන්නට හේතු වෙනවා. මතු සසර ගමනේ ප්‍රේතව උපදින්නට, ඒ වගේම නොයෙකුත් දුක් විපාක ලබන්නට, ඒ වගේම දුර්වර්ණ ආත්ම භාවයන් ලබන්නට, දෙවි මිනිසුන්ට අප්‍රිය විදිහේ රූප ස්වභාවයන් ඇතුව උපදින්නට හේතු වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ ජීවත් වෙන කාල සීමාව තුළ අපි හඳුනා ගන්නට ඕන අපි රුචි කරන පැති මොනවද, අපි වැඩිපුර උනන්දු වෙන පැති මොනවද කියලා. අන්න ඒ පැති වලින්ම තමයි, අන්න ඒ අංශ වලින්ම තමයි Tamanගේ මනසෙහි ඊර්ෂ්‍යාව මතුවෙන්නට ඉඩ කඩ තියෙන්නේ. ඒ නිසා අපට නම් අනිත් අය දියුණු වුණා කියලා අනේ මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් අය යාන වාහන ගත්තයි කියලා, ගේ දොර ඉඩ කඩම් ගත්තයි කියලා. ඉතින් අපිට මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ට සල්ලි තියෙන ඕව අරගෙන අපූර්වට සැප විඳලා ජීවත් වෙන්නේ නැත්te අපි වට ඊර්ෂ්‍යා කරන්නේ මොකටද? මගේ හිතේ නම් කොහොමවත් එහෙම ඊර්ෂ්‍යාවක් මතුවෙන්නේ නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට මේ භෞතික සම්පත් පිළිබඳව ඊර්ෂ්‍යාව ඇති නොවන පුද්ගලයාට වෙනත් කරුණක් සම්බන්ධව ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒ ළඟ ගෙදර අඹුසැමියන් ඕනෝන් සමගි සම්පන්නව ඉන්නවා දකින්නකොට තමන්ගේ ගෙදර ඒ වගේ සමගි සම්පන්න බවක් නැත්නම් අර මිනිස්සු සමගි සම්පන්නව ඉන්නවා දකින්නකොට තමන්ගේ මනසේ ඊර්ෂ්‍යාව මතුවෙන්නට පුළුවන්. තමන්ගේ දරුවාගේ අධ්‍යාපනය දියුණු වෙන්නේ නැතිනම් අන් දරුවාගේ අධ්‍යාපනය පිළිබඳව ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පින්නතුනේ හැම විටම තමන් රුචි කරන, තමන් උනන්දු වෙන පැති මොනවද? අන්න ඒ පැති වලින් ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන්. එක් දිශාවකින්, එක් ප්‍රදේශයකින්, එක් කාරණයක් සම්බන්ධව ඊර්ෂ්‍යාව මතු නොවුණු පමණින්ම මගේ මනසේ නම් ඊර්ෂ්‍යාව නැහැ කියලා සෑහීමටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. කාරණයක් පැමිණි තැන අපේ මනස දිහා පරීක්ෂා කරලා බලන්න ඕන. මේ විදිහෙන් පරීක්ෂා කොට බලමින් Taman වගේම අන් අයත් සුවසේ ජීවත් වෙනවා දකින්නට, Taman වගේම අන් අයත් හොඳින් සැපවත්ව ජීවත් වෙනවා දකින්නට, අන් අයත් ගුණ නුවණින් වැඩෙනවා දකින්නට, එසේ දකිමින් ඒ පිළිබඳව සැනසීමෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන් මනසක් ඇති කරගන්නා කෙනෙක් විය යුතුයි. කවුද? තෙරුවන් සරණ ගිය සදහෙවත් උපාසකතුමා. ඒ නිසා මේ දින ගණනාවක් මුළුල්ලේ පසුගිය සති ගණනාවකම අපි මේ එකින් එක පැහැදිලි කරන්නට යෙදුනේ තෙරුවන් සරණ ගිය උපාසකවරයෙක් තුල තිබිය යුතු ගුණාංග 10ක් මේ දේශනා පෙළෙහිදී අපි පැහැදිලි කරන්නට යෙදුණා. වර්තමානයේට විශේෂයෙන් උචිතයි කියලා හැඟුණු නිසා මේ එක් කාරණා පිළිබඳව පැහැදිලි කළේ. ඒ නිසා මේවා තම තමන් දිහා හැරිලා බලමින් තම තමන් තුල ඉබඳු දුබලතාවයන් ඇති නොවන්නට මේ කියන උපාසක ගුණ වඩවාගෙන සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට ශක්ති සම්පන්න බෞද්ධයෙක් හැටියට, තෙරුවන් සරණ ගිය සත්පුරුෂයෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. 3 මාසකට පෙර එනම් 2013 ජනවාරි 21 වෙනි දින අපහ ප්‍රාප්ත වූ උඩුකම්පල වීදියවත්ත කනත්ත පාරේ අංක 28 විසූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය ප්‍රධාන පරිපාලිකා අමරාවතී ඩියනගේ ආදරණීය මෑණියන්ට හා 1989 දෙසැම්බර් 26 වෙනි දින අපහ ප්‍රාප්ත වූ විශ්‍රාමික පොලිස් සැරයන් සැම්සන් හික්කඩුව ලියනගේ ආදරණීය පියාණන් හට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමින් දියණිය මනෝරි හා පුතණුවන් වන පොලිස් පරීක්ෂක අතුල හා වෛද්‍ය විනෝද්, බෑණනුවන් වන ශාන්ත, ලේලිවරුන් වන සුසීමා හා වෛද්‍ය තිලිනා යන අය විසින් අද දින මෙම වැඩසටහනට දායකත්වය දක්වන ලදී.